නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තිස්සෝ ඉමා භික්ඛවේ පටිපදා කතමා තිස්සෝ ආගල්හා පටිපදා නිච්ඡමා පටිපදා මජ්ක්‍ධිමා පටිපදාති. ප්‍රඥා රූපහානි නාලිකාවේ විචිත්‍ර වූ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් ධර්ම මාර්ගයේ තෝරා ගැනීම සඳහා අවධානය යොමු කොට සිටින්නා වූ සදහබර පින්වතුනි, පටිපදා ප්‍රතිපදාව කියන වචනේ සාමාන්‍යයෙන් සිංහලට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කතා කරන්නේ. අනුගමනීය ක්‍රියාමාර්ග කියන වචනේ තමයි මේකේ පවතින්නේ. අංගුත්තර නිකායේ තික නිපාතය තුළ මේ පටිපදා සම්බන්ධ සූත්‍ර 6-7ක් පමණ තිබෙනවා. එක සමාන, එහෙමත් නැත්නම් එකිනෙකට වෙනස්. බාහිරින් බැලූ කල එකිනෙකට වෙනස් වන් සහ ඇතුළතින් බැලූ කල එකම වශයෙන් හඳුනා ගන්න පුළුවන් මේ සූත්‍රවලට කියන්නේ පටිපදා සූත්‍ර කියලා. මේන් එකක් අරගෙන ධර්මයේ ගැඹුරු කරුණක් විවරණ කරන අදහසින් යුක්තව තමයි මා ඉහතින් මාතෘකාව ගනු ලැබුවේ. නමුත් මෙහි දෙකක් අපට අවශ්‍ය නැහැ ඇත්තටම. නමුත් අවශ්‍ය නැති වුණත් සමාජයේ දෙක් කොට්ටාසයක මිනිස් වර්ගයා මේ දෙක තුළ සිටිනවා. එයින් ඔවුන්ට ලැබෙන දෙයක් පිළිබඳව අපට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මේ ප්‍රතිපදාවල නම් ඉන්නේ ඔවුන්ට ලැබෙන දේ පිළිබඳව. එයන භික්ෂුන් වහන්සේලා අමතන තථාගත බුදු පියාණන් වහන්සේ තිස්සෝ ඉමා භික්ඛවේ පටිපදා කියලා දේශනා කරනවා. මහණනි, මෙන්න මේ සමාජය තුළ ප්‍රතිපදා 3ක් තියෙනවායි කියලා. ප්‍රතිපදා කියූ පමණින් ඒක නිවන් මගම නෙමෙයි. මිනිසුන් ජීවත් වෙනකොට අනුගමනය කරන්නා වූ ප්‍රතිපදා කියන එක තමයි පෙන්වන්නේ. මොනවද මේ 3 කියලා පැහැදිලි කරන බුදුන් වහන්සේ කතමා තිස්සෝ ගාල්හා කියලා වචනයක් පාවිච්චි කරන පටිපදා කියලා. මේකටින් දන්න සිංහලෙන් කියන්න පුළුවන්. නමුත් එතෙන් එන්න අපි ටිකක් හෙමින් මහන්සිලා බලමු. දැඩිවගත් රුක්ෂ කියන වචනේ අරගත්තාම මිනිස් වර්ගයා අනුගමනය කරන්නා වූ ක්‍රියාමාර්ගයකට තථාගතයන් වහන්සේ තබා තිබෙන්නා වූ නමයි. ගෙවල් වල සිටිමින් ජීවත් වෙන්න දරන සටනේදී ලෝභ දෝෂ මෝහයන් මුහුකුරා යාම නිසා අසංවේදී බවට පත්වමින් ඒ අසංවේදී බව තුළ එහෙම නැත්නම් මේ මානසික වේදනා තුළ සැප ගවේෂණය කරන්නා වූ ප්‍රතිපදාවට කියනවා ගාල්හා නැත්නම් රුක්ෂ. එහෙමත් නැත්නම් තව වචනකින් කියනවා නම් කාමසුකල්ලිකාන යෝගය කියලා. අනුയോഗ කියන්නේ නැවත නැවත යෙදීම කියන එකනේ. ඒ කියන්නේ අපිට තේරෙන භාෂාවෙන් කතා කරනවා නම් ඉන්ද්‍රිය ගෝචර සැපතටයි නිවන කියලා කියන්නේ ඊට එහා දෙයක් නැහැ.
ඒක හොයාගන්නට පූර්ණ කාලය කැප කරන. කාලය ධනය ශ්‍රමය ශක්තිය කය ඔක්කම කැපකරබේ වෙනුවෙන්. ඊට එහා දෙයක් හොයන්නේ. එක එදත් අදත් ඉදිරියටත් මේ සමාජයේ ගෘහස්ත ජීවිතයක් ගත කරන ඕනෑ කෙනෙකුගේ ප්‍රතිපදාවයි. ආගම් වශයෙන් කොහොම බෙදලා තිබුණත්, ගිහි පැවිදි වශයෙන් කොහොම බෙදලා තිබුණත්, සමාජයේ පෘථග්ජන නම් ඒ පෘථග්ජන පුද්ගලයා ඉන්ද්‍රිය ගෝච සැප ඔස්සේ පීල්හු බඳිනවා. ඒකේ අඩු වැඩි වශයෙන් විඳගන්නවා. සමහරු දුක්ම විඳිනවා, සමහරු සැප දුක් විඳිනවා, සමහරු ලෞකික වශයෙන් සැපමත් විඳිනවා. මේකේ අවසානය ඒකයි බලන්න ඕන. අවසානය අනාගත ජීවිතයකට බලාපොරොත්තු තබා මරණයට පත්වීම. සදාකාලික ස්වර්ගය හෝ නිරය හෝ පවෙන් පරලෝ යාම හෝ පිනෙන් පරලෝ යාම විය හැකියි. ඔය එක එක්කෙනා හිතන හැටියට. සබ්බේ භායන්ති මච්චුනෝ. මරණයට මේ සියලු දෙනා බයයි. ඒ නිසා වුන් ඉහාට ඉන්නවට කැමතියි. අන්නේ ඉන්නහාට කැමති වෙන්න හේතුව මේ ප්‍රතිපදාවේ දැඩිවගෙන රූක්ෂ ප්‍රතිපදාවක් අනුගමනය කරලා ඒ තුළ සැප හොයීමේ බලාපොරොත්තුව. එතකොට ඒක ධර්මය තුළ නම් පැහැදිලි කරවා දාරන්නේ ලෝකෝත්තර සැනසීමක් කරා පිය නගන්නේ නම් අත්හල යුතු අන්තයක් හෙවත් කාමස කල්ලිකාන යෝගය කියලා. මේ වචන කීවට මේවා අච්චර තේරෙන්නේ නැහැ. තව ටිකක් සරල කරලා දෙන්නම් මම. මොකද්ද මේ? මිනිස්සුන්ට ඉපදුනහම මැරෙනකන් ජීවත් වෙන්න ඕන. ඒ වගේ මිනිස්සු සතුටින් ජීවත් වෙන්න කැමතියි. ඒ නිසා මේ බාහිර ලෝකේ තියෙන හැම දෙයක්ම ඔහුගේ සැප සඳහා යොදා ගන්නවා. එතකොට ඔහු යොදාගන්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස සහ අරමුණු කියන මේ පස්සාකාර අරමුණු සහ මනෝද්වාරික. ඒවයින් උපදින්නා වූ සතුට උන් ආස්වාදයේ වශයෙන් ගන්නවා. වේද සුඛයේ වශයෙන් සලකනු ලබනවා. එහෙම එකක් නැත්තේත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒක පෘථග්ජන පුද්ගලයන්ගේ හීනෝ ගම්මෝ පුදුජ්ජනිකෝ අනරිය අනත්ත සංහිතෝ. අර ජීවිතයේ අවසානයේට සාර්ථක පිළිතුරක් ලැබෙන්නේ නැති එකක්. සමහරට පිනෙන් පරලෝ යාම නැවති ප්‍රතිඵලය ලැබෙන්න පුළුවන්. මෙහෙමත් දකින්න පුළුවන් මට නම්. අපි ළමා කාලට වඩා තරුණ කාල නිරෝධී, තරුණ කාල මැදි විට වෙන යම් යම් රෝග ලක්ෂණ, මහලු වෙන විට යම් යම් රෝග පීඩාවන්ගෙන් කය පෙළෙනවා. ඉතින් මේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් හෝ ව්‍යායාම ගැනීමෙන් හෝ තවත් ක්‍රම මාර්ගයෙන් මේ රෝග ස්වභාවයන් අඩු කරන තවත් දිගු කල් ජීවත් වෙන්න පුළුවන්. හොඳයි, ඒ දිගු කල් ජීවත් වුණායි කියලාත් මරණයටපත් වෙන්නත් තහම කැමැත්තෙන් මරණයටපත් වෙන්න සිදු වෙයිද? එහෙම නැත්නම් දිගු කල් ජීවත් වුණායි කියලා මරණයටපත් නොවෙන්න පුළුවන් වෙයිද? නෑ, ආයෙත් අර අකමැති මරණය ළඟා වෙනවා. මානන්ද දකින්නේ නිසා මේ Taman අකමැති මරණය ළඟා වෙන එක වළක්වන්නට රැකියාවට හෝ මිල මුදල් වලට හෝ ශරීර සෞඛ්‍යයට හෝ අධ්‍යාපනයට හෝ තව මොනවටවත් බෑ කියලා. නමුත් මිනිස්සු ඒ සඳහා මහන්සි වෙනවා. අන්න එහෙම විදිහට ලබාගත් ජීවිතයේ ඉන්ද්‍රිය ගෝචර සැපත පරම ශාන්ති වශයෙන් හිතන. ඊට එහා සැපතක් ඕන් කියා හිතන්නේ නැහැ කියන්නේ නැහැ. එම ප්‍රතිපදාවේ ලෝකයේ ඉන්නෝ බොහෝ දෙනෙක්. එනිසා ඔවුන්ගේ ඒ ප්‍රතිපදාව ආගල් හා හෙවත් රූක්ෂ ප්‍රතිපදාව හෙවත් ඉන්ද්‍රයන් පිනවීමේ සැපතට එහා සැපතක් නොසොයන ප්‍රතිපදාව වශයෙන් නම් කරලා තිබෙනවා. එක තථාගතයන් වහන්සේ නම් මිනිසාගේ සැප සොයන ගමනේදී මේ ලුහු බැඳ යාම මේ ලෝකේ ජීවත් වීම අතහැර යුතුයි කියලා කියන්නේ ඒ ලුහු බැඳ ගොස් හොයන එක අසාර්ථක උත්සාහයක් කියලා තමයි පෙන්වලා තිබෙන්නේ. ඊළඟට තව තියෙනවා නිජ්ජමා කියලා ප්‍රතිපදාවක්. අපි ඔකට ගනිමු රූක්ෂ ප්‍රතිපදාව කියලා. එහෙමත් නැත්නම් එදා සහ අද රටේ පවතිනා වූ විමුක්තිය බලාපොරොත්තුෙන් කරන්නා වූ රූක්ෂ ප්‍රතිපදා සියල්ල ගන්න වෙනවා.
ඒවත් ඒ සූත්‍ර දේශනාව ගත්තොත් එහෙම ඒකෙත් 50ක් 60ක් 100ක් විතර තියෙනවා. ඒ ඔක්කොම පාඩම් කරගන්න ඕනෙත් නැහැ. මට පාඩම් කරලත් නැහැ. උදාහරණයක් දෙකකින් කියන්නම්. දැන් ඔය gedara dore බිරිඳ දරුවන් භවභෝග සම්පත් වල සැප එපා කියලා අතහැරලා ගියා පිරිසක් නේ අතගලමතාන යෝගීන් කියන්නේ. ඔවුන් ඊට පස්සේ සිරුරට වෙහෙස දෙන එක. සිරුරට වද දෙන එක. සිරුර තවන එකක් තමයි අනුගමනය කළේ. අත්ත කිල මතානු කියන වචනෙන් පෙන්වන්නේ තමා ක්ලාන්ත බවට පත් කරමින් නැවත නැවත යෙදෙන කියන අර්ථය. තමා දුර්වල කරගන්න. මේකෙදී එදා ඉන්දියානු සමාජයේ මේ අත්තකල මතාන යෝගින් අනුගමනය කළා වූ සියලු දේවල් ටික පිණුසිඟා යන්නේ නැති එක, පිණුසිඟාගොත් එක ගෙදරට යන එක, ගැබ්බර කාන්තාවක් දුන්නොත් ගන්න නැති එක, කකා ඉඳලා දුන්නොත් ගන්න නැති එක, නිවුඩු හැරුණාම වෙන මොකුත් ගන්න නැති එක, මස් මාංශ පිළිගන්නේ නැති එක, වැටුණු ආහාර වළඳන එක, ওই විදිහට උන්නක් වළඳන එක, ගොම වළඳන එක ඔන්නෝම පෙන්ලා තිනවා. ගොඩාක් විස්තර. එහෙම නැත්නම් තව මෙහෙමත් පෙන්ලා තිබෙනවා. ගලක් උඩට ගිහින් අවුව හිර එළිය වැටෙනවා ඒ පැත්තෙන්. හතර පැත්තෙන් ගිනිවල හතරක් ගහ ගන්නවා. එතකොට උඩිනුත් අවුව ගලත් රත් වෙලා යටිනුත් හතර පැත්තෙන් ගින්දර පංචතාපය. මේ ඔක්කොම කරලා තිබෙන්නේ විමුක්තියක් හොයාන. අන්න ඒකයි. මේවා කරපුවම විමුක්තියක් ලැබෙනවා කියලා වෙන්න විදිහේ රූක්ෂ ප්‍රතිපදා අනුගමනය කරපු එකක් ඉන්දියානු සමාජයේ තිබුණ ආකාර ටික තමයි මේ නිජ්ජමා ප්‍රතිපදාව තුළ විග්‍රහ කරලා තිබෙන්නේ. අද නම් අපේ රටේ මේවා හොයාගන්න නැහැ. නමුත් අපේ රටේ තියෙනවා මේවට ආසන්න වශයෙන් තියෙන ප්‍රතිපදා. දැන් බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැමෝටම ධර්මයේ තේරුම් ගැනීම තුළ අනුගමනය කරන්න ඕන මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කළේ. ඒක එක ආකාරයක් මම අද පැහැදිලි කරනවා ඔබට ඉදිරියේදී. ඒක නැතුව මේ කියන විමුක්තිය ලබා ගන්නට වර්තමාන සමාජයත් උත්සාහ කරනවා. ධර්මයේ නැතුව වනාන්තරගත වීමෙන්, ධර්මයේ නැතුව පිණිසුඟා යාමෙන්, ධර්මයේ නැතුව රූක්ෂ සිවුරු පෙරවීමෙන්, ධර්මයේ නැතුව භාවනා කිරීමෙන්, ආහාර ගැනීම අඩු කර ශරීරය නිකන් ක්ලාන්ත ගතියට පත් කිරීමෙන් මේ විවිධය මේ සමාජෙ මට හම් වෙලා තිබෙනවා. සැබවින්ම අපි දන්න දෙයක් තමයි මේ පුෂ්ටිමත් අංගෝපාංගයන් තිබෙනකොට හැඟීම් නැත්නම් ඒ අදහස් උත්පාදනය වැඩි කියන එක. ඒ නිසා ශරීරය දුර්වල කිරීම තුළ ඔහේ ඉන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් ඒකෙන් කියන්නේ ඒ කෙලෙස් නැසිලා කියන එක නෙවෙයි. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න මට මතක මම දකින කාරණයක් තියෙනවා. දැන් රස තෘෂ්ණාව රසට බැඳෙන එක වළක්වන්නට මොකද කරන්නේ? ආහාර ටික ඔක්කොම එකට කලවම් කරගෙන වතුර වක් කරලා වළඳනවා. රහණය දැන් ආහාරය හම්බ වෙනවයි කියලා. දැන් රසයේ අනාත්මය බලන්නේ රස නොදැනී යන්න ක්‍රමයක් යොදාගෙන ආහාර වළඳනවා. ඒ වර්තමාන සමාජයේ යම් යම් අය තුළ පැවතුනා වූ මේ රූක්ෂ ප්‍රතිපදා ස්වභාවයන්. මම නම් දකින්නේ මෙන්න මෙහෙම දෙයක්. සද්ධර්මයේ සරණින් නිවෙන්න ඕන එක සද්ධර්මයේ නැතුව. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වැඩි නිසා ලෝකයා පිණ්ඩපාතයට සලකනවා කියලා පිණ්ඩපාතේ ගියා හරි. බුදුරජාණන් වහන්සේ රුක්ෂමූලිකත්වයේ අගය කළ නිසා රුක්ෂමුල්ල ඉන්නවා කියලා හරි. ඔය බුදුරජාණන් වහන්සේ අගය කළ නිසා කියන අර්ථයෙන් මේ දේවල් කරාට ඒකේ පවතින්නේ කෛරාටික ප්‍රතිපදාවක් නැත්නම් ඇත්ත ප්‍රතිපදාව නෙවෙයි. එහෙම වෙනම සූත්‍ර ටිකකත් ඕක පෙන්වලා තිබෙනවා. ඒකේ හැම තත්ත්වෙන් උන්වහන්සේ පෙන්වලා තිබෙන්නේ අල්පේච්ඡ බව නිසා පිටිසුගා වඩනවා ඒක ගැලපෙනවායි. එහෙම නැත්නම් අර තෙලස් දූතාංග ආරක්ෂා කරන්නට ක්ලේශයන් ප්‍රහීනසන්තා එහෙනම් අන්න එහෙම නැතුව අර සද්භාවයෙන් යුක්ත නැති ප්‍රතිපදා සමාජය අනුගමනය කරනවා. සාමාන්‍යයෙන් බුදුදහම උගන්වනු ලබන්නේ මුහුණදී හේතු අයින් කිරීම. දුකටපත් වෙන හේතුවක් තිබෙනවා නම් හේතුව අයින් කිරීමෙන් දුක නැහැ කියන ප්‍රතිපදාවක් තමයි බුදු සමය පෙන්වන්නේ. නමුත් ඒ දුකට හේතු නැති කිරීමෙන් දුක නැති කිරීම වෙනුවට දුකට හේතු මතුවෙන්න නොදීමෙන් දුකක් නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් ලෝකේ පවතිනවා. ඒ ස්නායු දුර්වල කර ගැනීමෙන් මොළයමත් කර ගැනීමෙන් කියන කාරණාවෙන් ලෝකේ අමතක කරන ප්‍රාථමිකම ප්‍රතිපදාව.
දෙවන ප්‍රතිපදාව තමයි තමන් සාදාගත් අරමුණක් හෙවත් ඉබිකට්ටක් තුළට ඉන්නවා වගේ අරමුණක් තුළට එකඟ වෙලා ඒ අරමුණ තුළ ඉන්න එක අනිත් අරමුණට එන්න නොදී. පැයක් හෝ දවසක් හෝ දවස් දෙකක් කෙනෙකුට ඒ අරමුණක ඉන්න පුළුවන් නම් ලෝකේ තියෙන මොනම දෙයක්වත් එයාට දැනෙන්නේ නැහැ. එතකොට මේ පැයක කායක සිදුවුණු කිසිම වේදනාවක් නැති හින්දා එයා ඒකට ආස කරනවා. මේක වත්මන් සමාජයේ බොහෝ දිනාට වැළඳී තිබෙන රෝගයක් මම දකින්නේ. වන්දනා කරන්න ගියාම හරි ආනාපාන සතිය වඩන්න ගියාම භාවනා කරන්න ගියාම හරි මොනවා හරි කරන්න ගියාම මේගොල්ලන් හමු වෙනවා මේ සිතට අරමුණු වෙන්නේ නැති තැන තියෙනා වූ සොය. ඔවුන් එකට පෙම් බඳිනවා. ඔවුන් ඊට පස්සේ එතන ඉන්න උත්සාහ කරනවා අනිත් සියලු අරමුණු එන්න නොදී වෙනත් අරමුණක් දැඩිව අරගෙන. ඇතැම්ම සමහර විට මේ සමාධිය වෙන්නේ නැති සෝවාන් කියලා කියන්නේ. නමුත් මොනම ධර්මයක්වත් දැනගන්න ඕන නැහැ. බලෙන් ඔබට ඔබේ අරමුණු ඈත් කරන්න අරමුණක් වෙන ඕනෑම අරමුණක් යොදා ගන්න. පඨවි හරි ආපෝ හරි තේජෝ වායෝ හනියෝ නීල හරි පීත හරි විම්බෙම හරි අකුලිම හරි ගනිමි හරි තබමි හරි එහෙම නැත්නම් තව ඕන එකක් මුකා කෝලා හරි පැන්ට හරි තව නමක් තියලා. ඉතිවිසෝ භගවා හරි ඕම් ශාන්ති හරි නැවත නැවත කියලා බලන්න. ඔය කොයි දෙයක ඉවත් ඒක අරමුණේ රැඳීම තුළ අනිත් අරමුණු එන්නේ නැතුව තුලින් ලබා ගන්නා වූ මේ සාන්සුන් බව සම්මා සමාධියම නෙවෙයි මිත්‍යා සමාධිය. නමුත් ඔක පළවෙනි වතාවට හම්බෙච්ච පුද්ගලයා ලොකු දෙයක් කියලා හිතාන මේකේ ඉන්න තමයි මහන්සි වෙන්නේ. මම ටිකක් විස්තර කළේ ඔය නිජ්ජමා ප්‍රතිපදාව හැම නැත්නම් රූක්ෂ ප්‍රතිපදාව අත්තකලමතාන යෝගයේ වර්තමාන පැති. තවත් ඉතින් එක එක පුද්ගලයින් ඒ වගේ තමන් හදාගත්ත දේවල් අරමුණට අරගෙන ඒ අනිත් අරමුණ යටපත් කිරීම තුළින් මේ සුවේ ඉන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට පසුව තේරේවි තවත් හදාගත්ත අරමුණක් තුළින් අනිත් අරමුණු හිතට එන්න නොදීම තුළින් ඒවැ පීඩණයෙන් කෙටි කාලීනව මිදුණ ඇරුණාම ඒවා සේරම එහෙම නේද කියලා. මීට වඩා මේ නිෂ්ඵල ප්‍රතිපදා දෙකට සාමාන්‍ය රූක්ෂ ප්‍රතිපදාව නම් නිෂ්ඵලමයි. නමුත් කාමසුඛාන යෝගය සම්බන්ධයෙන් ටිකක් වෙනස් විදිහක් පැහැදිලි කරන්න විනාඩි කිහිපයක් ගත්තත් කමක් නැහැ කියලා මට හිතෙනවා. ඔය අපි හිතන දිහක් තමයි මේ ලෝකේ තමයි මේවා තියෙන්නේ කියලා. අපි මේ සැප හොයන කාරණා බාහිර ලෝකේ වස්තුවල, රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල ඒවා තියෙනවා කියලා තමයි අපි කල්පනා කරන්නේ. අපි ඒවා නිසා රස විඳිනවායි කියලා. නමුත් සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා බුදුන් වහන්සේ වදාළේ මොකද්ද? විචිත්‍ර වස්තුන්හි කාමයක් නැත ඒවා නිසා උපදවාගත්තා වූ සංකල්ප රාගයයි කාමය කියන්නේ කියලා. මෙන්න මේක ටිකක් හොයලා තේරුම් ගන්න ඕන දෙයක්. තමන් විසින් හොඳයි සැපයි සාන්තයි හරි නරකයි ආස්වාදජනකයි කියලා සමන්ගේ සිතුවිල්ලක් හදාගත්තාම ඒකයි තමයි මේ සංකප්ප රාගය කියන්නේ. ඉදිරියේ වස්තුවක තියෙන දෙයක් නෙමෙයි. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියන්නේ විචිත්‍ර වූ ආලම්බනයන්ගේ ආරම්මණයන්ගේ වස්තුන් වල ඇති කාමයක් නැත කියන එක. අපට ඒක තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ ඒ වගේම තමයි ඔක තියෙන්නේ කියලා. ඒ නිසා ඒවා දෙස බලා අපි සතුටු වෙනවා කියන්නේ ඒ වගේ උදවෙන් සිතුවිල්ලක් උපදවාගෙන සතුටු වෙන එක. අපි උපදවාගන්නේ අපි හදාගත්ත සිතුවිල්ල ඒක බාහිරයේ නෑ. බාහිරයේ ඔය කියන දේවල් තියෙනවා නම් රසවත් ගීතයේ ලෝකේ ඔක්කොටම රසවත්. නීරස ගීතේ ඔක්කොම නීරසයි. ගන්ධය ඔක්කොටම ගන්ධයක්. සුගන්ධය ඔක්කොටම සුගන්ධයක් වෙන්න ඕන. නමුත් ගන්ධයට සුගන්ධය කියන අය, සුගන්ධයට ගන්ධය කියන අය, නීරසයි කියන රසයත් කියන අය, මිතුරාට හතුරා කියන අය, හතුරා මිතුරා කරගන්න අය. ඒ බාහිර ලෝකෙද තියෙන්නේ. මෙන්න මෙහෙම මේ බාහිර ලෝකයේ උදව්වෙන් සිත බෙදා ගැනීම තුළ තමයි අපට මේ අර ලාභාලාභ සැප දුක් නින්දා අපසංසා කියන කාරණා නිසා හද ගැස්ම උපදින්නේ. ඒවට අදාළ එක එක අඩු වැඩි කම්පනයන් හටගන්නේ. ඒ කම්පනයන් ලෝකයන් විසින් ලබා දෙන දෙයක් වශයෙන් අපි සලකනු ලබනවා. නමුත් අපි හදාගත්ත නිසා කම්පණය නොහැරුණාම ලෝකයේ කවදත් නිහඬයි. මිනිසුන් හිටියත් නැතත් ලෝකයේ ওই ධර්මතාවයන් සිදු වේවි. ඒවා ගන්න මිනිස්සු තමයි ඊට අදාළව තමන් යම් යම් ආකාරයක හදාගත්ත වේදනාවක් මත විඳින්නේ. ඒ නිසා මේ ලෝකේ බුදුන් වහන්සේ වදාළ දුක කියන එක ලෝකේ තියෙන එකක් නෙවෙයි, තමන් සිතේ හදාගෙන විඳවන දෙයක්. මේ පිළිබඳව තවත් ඉදිරි ධර්ම දේශනාවක් කරනකොට මීට වඩා කරුණු පැහැදිලි කරන කල්පනාවකින් මම ඉන්නවා. අද මීට වඩා මේක ගන්නෙ නැහැ මම. නමුත් දැන් ඊට එහා පැත්තට යන්න ඕන. මජ්ක්‍ධිමා පටිපදා. මේ අය හොඳටම දන්නවා මජ්ක්‍ධිමා පටිපදා කියන වචනේ.
හොඳයි මජ්ක්‍ධිම පටිපදා මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියයි. නමුත් මේ පටිපදා සූත්‍ර 7 තියෙනවා මජ්ක්‍ධිමා පටිපදා 7ක්. ඒ කියන්නේ ඔබ හතම දැනගන්න ඕන කියන එක දෙකෙන් කියන්නේ. නෑ එකක් අනුගමනය කිරීමෙන් ඉතිරි 7 සම්පූර්ණ වෙනවා කියන මේ රහස එලි කරන්නයි මම මේ සූත්‍රය ගත්තේ. ඔය සූත්‍ර 7ෙම ආගාල්හා පටිපදා කාමසුකල්ලිකාන යෝගයේ වශයෙන්ොත් නෙජ්ජමා පටිපදා අත්තකලම්තාන යෝගයේ වශයෙන්ොත් ප්‍රතිපදා දෙක අත්හලිත අන්ත දෙක වශයෙන් පෙන්ලා ඉතුරු එක මජ්ක්‍ධිමා පටිපදාව මොකද්ද? 7ක්. පළවෙනි එකේ සතර සතිපට්ඨානය, දෙවෙනි එකේ සතර සම්‍යක්, තුන්වෙනි එකේ සතර ඉර්ධිපාද, හතරවෙනි එකේ පංච ඉන්ද්‍රිය, පස්වෙනි එකේ පංච බල, හයවෙනි එකේ සත්බොජ්ජංග, අටවෙනි එකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ මේ ඕන එකකින් මජ්ක්‍ධිම ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවා කියලා පෙන්නලා තිබෙන්නේ. එහෙම ඔබ කල්පනා කළාද? මම නම් කල්පනා කරන්නේ ධර්මපාලතුමාගේ ඉඳලම සත්‍යපෝධිපාස්තික ධර්මවාද කියලා එතුමන් ඇහුවයි කියලා. ඒ කියන්නේ 37ම දැනගෙන ඉන්න ඕන කියන අදහස තමයි ලෝකයේ ඉන්නේ. නමුත් මේ එකක් තේරුම් අරන් අනුගමනය කළොත් ඒක තුලින් සියල්ල සිද්ධ වෙනවා කියන කාරණාව කියන්නයි මම මේක ගන්නෙ. ඔය ත්‍රිපිටකයේම තිබෙනවා අංගුත්තර නිකාය තුළ ආනන්ද කියලා සූත්‍රයක්. ආනන්දයන්ට බුදුන් වහන්සේ වදාරනවා ආනන්දය එකක් අනුගමනය කිරීමෙන් හතරක් අනුගමනය කිරීමෙන් හතක් අනුගමනය කිරීමෙන් දෙකත් සාක්ෂාත් වෙන න්‍යාය දේශනා කරමි. එතකොට 4 සහ 7 වඩන්න එකයි ඕන. ඒ එක තුල 4 සහ 7 සමග දෙකකුත් හම්බ වෙනවා. එනම් මේ බුදු සමය තුල වර්තමාන ස්කන්ධ පංච තුල කවුරු හරි එකයි කරන්න ඕන හරියට. ඒ එක තුල 4 සතිපට්ඨානය වෙන්න පුළුවනි. 7 සප්තපොච්චංගය වෙන්න පුළුවනි. 2 විද්‍යාථා විමුක්තිය. එනිසා මේ 7ෙන්ම මේ කාරණා පැහැදිලි කළ හැකි මම එක කරුණක් විතරක් ගන්නවා. මේ ගත්ත සූත්‍රයේ කතමාච බික්කවේ මජ්ක්‍ධිමා පටිපදා. දැන් මේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ කොමක්ද? මම ගන්නවා සතර සම්‍යක් ප්‍රදන් වීරිය කියන කාරණාව. එතකොට අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. උප්පන්නං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. පාලියෙන් තියෙන එක මම මේ කිව්වේ. අනුප්පන්නං කුසලානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. උප්පන්නං කුසලං බම්මානම් ත්‍රිතියාය වීයෝ භාවාය වේපුල්ලාය පාරිපූර්යාය භාවනාය පාරිපූර්යාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මේ බණ කියලා ඉවරයි නෙමේ, මේ පාලියේ තියෙන එක කිව්වේ. ඉතින් ඕක ඔය සිංහලෙන් ලියලා තියෙන පොතේ තියෙන කාරණේ කියවගත්තට එහෙම තේරෙන්නේ නැහැ. ඒ නිසායි මම මෙතන ගැඹුරට මේක විග්‍රහ කරන්න හදන්නේ. මොකද්ද මේකෙන් පෙන්වන්නේ? උපන් අකුසල් දුරු කිරීම සඳහා කැමැත්තක් හටගන්න ඕන, උත්සාහ කරන්න ඕන, වීරිය කරන්න ඕන. ඒ සඳහා සිත යොදන්න ඕන. උපන්න කුසල් දුරු කිරීම සඳහාත් නූපන්න කුසල් නූපදා ඉදීම සඳහාත් කැමැත්තක් හටගන්න ඕන. දැන් ඉතින් මෙතන මේ කුසල් අකුසල් කියන්නේ පව්පින් කියලා හිතාගෙන එහෙම යන්න එපා. එමනේ අපි හිතන් ඉන්නේ. නෑ. මේ කුසල කියන පදය දක්ෂතා කියන අර්ථයෙන් යෙදෙනවා. ඔය කුසලතා කියලා ළමයින්ට හසුරු කුසලතා, රචනා කුසලතා කියන්නේ දක්ෂතා කියන අර්ථයෙන් අරන් තියෙන්නේ. නමුත් දස අකුසලයේ ගැන විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේ දස අකුසලයේ මුල් ලෝභ දේශ මොහ වශයෙන්ුත් අකුසලයෙන් වෙන්වීම කුසලයේ වශයෙන්ුත් පෙන්නනවා. එතකොට කුසලය කියන්නේ ලෝභ දේශ මොහලින් වෙන්වීමම නේද? ඉතින් උපන් අකුසල් දුරු කරන්නත් නූපන් අකුසල් නූපදවන්නටත් මජ්ක්‍ධිමා ප්‍රතිපදාවේ ඇයටයි පුළුවන්, අනිත් අයට බෑ. ඒ වගේම නූපන් කුසලයේ උපදවා ගන්නත් උපන් කුසලයේ වැඩි දියුණු කර ගන්නත් පුළුවන් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව යන අයට.
එහෙනම් මම මේ කුසල කියන පදයට පව්පින් දෙකට එහාගේ අර්ථයක් ගන්නවා. ඔබ ජීවත් වෙන්න ගිහින් ලෝකෙත් එක්කලා අරමුණු ගැනීමේදී ඔබේ චිත්තාභ්‍යන්තරයට කිසියම් ශේෂයක් ඉතුරු වෙනව නේද? ලෝභ, දේශ, මෝහ මූල වශයෙන්. ඔබට තේරෙනවද ළමා කාලයට වඩා තරුණ කාලේ වැඩි බව, තරුණ කාලයට වඩා මැදි වියට යන විට මේක මැදි වියට මහලු කාලයට වෙන මේක ටික ටික බලවත් වෙනවා වගේ චිත්තාභ්‍යන්තරයේ නොසන්සුන් ස්වභාවය, රළු ස්වභාවය, කර්කස ස්වභාවය, අසංවේදී ස්වභාවය. ඒ ඔබ මේ தත්ත්වයටපත් වෙන්නේ ඔබ ළඟ මේවා උපන් නිසා. එතකොට එහෙනම් ඒවා දුර වෙන විදිහක් තියෙන්න ඕන. අලුතින් ඒවා උපදින්න නැති විදිහක් තියෙන්නත් ඕන. ඒ සඳහා විරියං ආරබති චිත්තම් පග්ගන්හාති පදහති විනෝදේති බ්‍යන් තියෙන්නේ කරන්න ඕන වැඩ ටිකක්. සම්මා වායාමය කියන එකට යහපත් ව්‍යායාම කියලා යොදන්න එපා. ව්‍යායාම කිව්වම අතපය දිගාරණ එක කියලා හිතන්න බැරි නෑ එතකොට. උත්සාහයක්. කොහොමද මේ උපන් ඒවා දුර වෙනව ඇත්තේ? කොහොමද මේ නූපන් ඒවා නූපදා ඉන්නව ඇත්තේ? අන්න එහෙනම් අපේ සිත තුළ හටගත්ත දේවල් ප්‍රහාණය කරන්නත් පුළුවන්. අලුතින් හටගන්න නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි මේ මජ්ක්‍ධිමා පටිපදාවේදී මම මෙතන ඔබට කියනවා නූපන් කුසල් කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලවලට නූපන් කුසල් උපදවන්න ඕන. උපන් කුසල් කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල සකෘදාගාමී අනාගාමී අරිහත් දක්වා දීර්ඝ කරනවට. ඒක උපන් කුසල් වැඩි දියුණු කිරීම, නැති මාර්ගඵල ලබා ගැනීම නූපන් කුසල් උපදවීම. එහෙම අහලා නැහැනේ. පොතෙත් එහෙම ලියලා නැහැනේ. නමුත් මේ බුදු සමයේ කුසල කියන පදේ පෙන්වන්නේ ඔතෙන්ටයි. ඒක විශේෂ දක්ෂතාවයක්, කුසලතාවයක්. එහෙනම් මේ හතරක් සම්‍යක් කරගන්න ඕනනේ. මේ හතර මිත්‍යා වෙලා තියෙන්නේ. අන්න අපි අර ගාල්හා පටිපදාවේ සහ නිජ්ජමා පටිපදාවේ යනකොට එතන මේ සම්බන්ධයෙන් උත්සාහ කිරීමක් සහ උත්සාහ කරන්නා වූ පුද්ගලයෙක් ඉන්නවා. මම මුල් කොටගෙන තමයි මේ කටයුතු කරන්නේ. නමුත් ඒ මම මුල් කොටගෙන කටයුතු කිරීමේදී මම යන්නම මුලාවක්. එතකොට යම් යම් ප්‍රතිපදා හෝ උපාදාන වශයෙන් ගන්නවා. එතකොට ඒක මමත්වයෙන් යුක්ත වීමක්. දැන් මෙහෙම කටයුතු කරලා තමයි අවුරුදු 10ක් හෝ 20ක් හෝ 30ක් හෝ 40ක් හෝ ඔබේ වයසට ඔබ දැන් ඉන්නේ මේ බාහිර ලෝකෙත් එක්කලා අර ආගාල්හ ප්‍රතිපදාවේ හෙවත් කාමසුකල්ලිකාන යෝගයේදී ඒවා හොඳයි සැපයි සාන්තයි කියලා ඒවත් සමග ඇලී හා ගැටි ඒවට අදාළ කොස්සක් කුණු කන්දලයක් ශේෂයක් අනුසයක් හිතේ ඉතුරු කරන් තියෙනවා. මේවට කියනවා ලෝභ මූල, දේශ මූල, මෝහ මූල නැත්තම් තණ්හානුසය. දැන් මෙන්න මේවා දුරු වෙන්න ඕන. ඒ වගේම 10 නම් තියෙන 11කටපත් නොවෙන්න ඕන. එහෙම වුණොත් එහෙම නූපන්න කුසල් උපදනවා එනවා. එහෙනම් මේ උපන් අකුසලයේ නේද දුරු කරන්න ඕන කියලා පෙන්නන්නේ. මොකද්ද උපන් අකුසලයේ කියන්නේ? ඇසේදී, කනේදී, නාසයේදී, දිවේදී, කයේදී ඒවා ගැටීම නිසා හටගන්නා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය නැත්නම් ලෝභ, දේශ, මෝහය. හොඳයි, එබඳු අවස්ථාවක සමාජයේ කටයුතු කරන්නේ කොහොමද? ඔහු ආවේශ වෙනවා. ඔහුගේ කය ඒ ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන් ආවේශ වෙනවා. ඔහු පරාජය බාර ගන්න කැමති නැහැ. ඔහු විරුද්ධවාදියාට රිදවන්න, පලිගන්න, එකට කරන්න, විනාශ කරන්නම කැමති වෙනවා. ඒ නිසා ඔහුගේ කය වචන සිතේ මොහොතේ ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන් ආවේශ වී මාරාවේශව කටයුතු කරනවා. දැන් නූපන්න කුසල් තව උපදිනව ඇරුණා උපන්න කුසල් දුරු වෙයිද?
නමුත් ප්‍රතිපදාවේ පෙන්ලා තිබෙන්නේ දුරු කිරීම සඳහා ගන්නා වෑයම. දුරු වෙනකොට නම් 100 නම් 99ක් වෙන්න ඕන. උෂ්ණත්වය සාමාන්‍යයෙන් අඩු වෙනවා නම් 199ට නැත්තම් 50 49ට බහින්න ඕන. 50 51 වෙනවා නම් ඒක අඩුවීමක් වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ මේ ඇලීමකදී ගැටීමකදී මුලාවකදී ලෝභයෙන් දේශයෙන් මොහෙන් කටයුතු කිරීමේදී ඒක බාර අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවා නම් යම් කිසි පුද්ගලයෙක් ලෝභයෙන් දේශයෙන් මොහෙන් අන්ධ වෙලා ඔහු කවදාවත් නූපන්න කුසල් උපදවන වැරුණාම උපන්න කුසල් දුරු කරන්නේ නැහැ. වීරිය කරන්න වෙලා තියෙනවා කියලා. එහෙනම් අපට ඒ බඳු උත්සන්න හැඟීමකදී එතනින් එහාට කය වචන සිත විනාශය සඳහා මෙහෙවන් නැතුව සංසුන් වෙනතුරු ඉන්න දරා ගන්න සංසිඳව ගන්නට හැකියාව තියෙන්න වෙනවා. උපන් ක්‍රෝධයේ යමෙක් වහා සංසිඳවයිද මම ඔහුට රතාචාරයයි කියලා බුදුන් වහන්සේ වදාළා. අනිත් අය රතාචාරය නෝ රහන් ගහන්න ඔය කියලා තිබෙනවා. ඒ කියන්නේ මේ උපන් දේවල් වහාම සංසිඳව ගන්න ඕන. මේ සංසිඳීම කියන පදේ තියෙන තැනක් නැද්ද? තේසං වූපසමෝ සුකෝ. අර උපසමය කියන්නේ සංසිඳීම. මොනවද? අන්න මෙතන නම් මේ උපන් ලෝභයේ, දේශයේ, මෝහයේ නැත්තම් කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ මේවා තමයි. එහෙනම් ප්‍රතිපදාවේ යන පුද්ගලයාට වර්තමාන ලෝකයේ සමග ජීවත් වීමේදී දරුවන් හෝ බිරිඳ හෝ රැකියාව හෝ මුදල් හදල් හෝ දේශපාලන හෝ තවත් මොනියම් කාරණයක් නිසා හෝ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව යන කෙනෙකුට ලෝභය, දේශය, මෝහය පාවිච්චි කරලා දිනන්න ඉඩ නැහැ. ඒක මජ්ක්‍ධිමා වෙන්නේ නැහැ එතකොට. දුරු කරන්න වෙනවා. අපට බැලුනේකට හුලං පුරවනකොට පුරවන ටික ටික විශාල වෙනවා පේන්නේ. පිරෙව වගේ මේක අස් කරන්නත් පුළුවන් නේ. අන්න ඒ වගේ මේ ලෝභ දේශ මොහයන් වැඩෙන එක ප්‍රතිපදාවක්. ඒක අස් කරන්නත් පාරක් තියෙනවා. ඒවා ලෝභ කිරීමෙන්, ද්වේෂ කිරීමෙන්, මෝහ කිරීමෙන්, මමත්වයෙන් ගැනීමෙන් වැඩෙනවා. ඒකට පෙන්නනවා නහි වේරේන වේරානි. වෛර කරලා කවදාවත් මේක සංසිඳෙන්නේ නැහැ. අවේරේන ච නොකිරීමෙන්ද සංසිඳෙනවා. නොකිරීම කියන්නේ මොකද්ද? අන්න අර uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාදිතක්කං, uppannam විහිංසාවිතක්කං කියලා කියන්නේ මෙන්න මේ කියන ආකාරයට උපන් දේවල් මත හැඟීම් වලට වහල් වී ගමරට සමාජයේ විරුද්ධවාදියක් කවුරුත් විනාශ කරන්නට නොයා මේ හැඟීම වහාම චිත්තාභ්‍යන්තරේ නැසීමිය යන තැනට කටයුතු කරන්න වෙනවා. ඒක තමයි උපන්න කුසල් දුරු කිරීම කියලා කියන්නේ. එහෙනම් අදට වඩා ඒක හෙට වෙනකොට 100%ක් නැති වුණේ නැතර හෙට අරට වඩා කුඩා වෙලා තියෙන්න ඕන. අන්න එහෙනම් අපිට මේ නොසන්සුන් වෙන මොහතක නොසන්සුන් බවට වහල් වී ඉදිරියට නොයාම තුළින් ඊතා ඉක්මනින් සංසුන් බවට පත්වීම සඳහා අපට උත්සාහයක් තියෙන්න වෙනවා. මේකට තේරෙන්න වෙනවා ලෝභයේ, දේශයේ, මෝහයේ නැත්තම් මේ චිත්ත වේදනාවේ තියෙනා වූ දැවිල්ලේ බරපතලකම මේවා අනවශ්‍ය දේවල් නේද? මේ මොකක්වත් නැති සංසුන් සිතකින් ඉන්න පුළුවන් නේද කියලා තේරුණාම අන්නේ සිතට කැමති වෙනවා අපි. විදර්ශනා උපේක්ෂා කියන වචනේත් පාවිච්චි කරනවා. අපි මේ කැළඹෙන ස්වභාවයට වඩා සංසුන් ස්වභාවයට ආසනම් කැළඹෙන ස්වභාවයෙන් ඉතා ඉක්මනින් ඉවත් වෙන්න බලනවා. නමුත් මේක සංසාරයේ මිනිස්සුන්ට පුරුදුනේ නෑ. මිනිස්සුන්ට පුරුදුනේ ඒක තවදුරටත් වැඩි දියුණු කරමින් ප්‍රතික්‍රියා දක්වන මාර්ගය. ඒ පෘථග්ජනයා සතු මාර්ගය. ඒ නිසා මේ සම්මා වායාමයේ මේ නැත්තම් මේ ප්‍රතිපදාව මජ්ක්‍ධිමා ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාවක්. දුකට හේතු දැකලා දුකට හේතු අස්කිරීම සඳහා ප්‍රවිෂ්ඨ වුණ අයට තියෙන එකක් කරුණාම අනිත් අයට කියන්නේ ඔක ලියන්න කියන්න පාඩම් කරන්න විතරයි. මේ විදිහට උපන් එක සංසිඳවන්න වෙනවා, අලුතෙන් උපදවා ගන්නත් බෑ. අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති. නොයිපදීම සඳහා කැමැත්තක් ඉපදලා තියෙන්න වෙනවා. ඒ සඳහා උත්සාහ කරන්න වෙනවා. ඒ සඳහා වීරිය කරන්න වෙනවා. ඒ වගේ මේ සඳහා සිත යොදන්න වෙනවා. බැහැර කරන්න වෙනවා ඒ කාරණාව. ඒ කියන්නේ අලුතෙන් දෙයක් එකතු කරන්න බෑ. මේ වෙන විට දුකට කරුණු ඔබට 60 නම් තියෙන්නේ 61 70 කරන්න බෑ. ඒ කියන්නේ අලුත් උපාදානයක් හදාගන්න නැතුව ඉන්න ඔබට වීරිය තියෙන්න වෙනවා. සැබවින්ම මේ
දුක් වැඩි වෙන්නේ ඇලෙන කරුණු සංඛ්‍යාව ඉහළ යන නිසාය. දුක් ගෙනත් දෙන්නේ බාහිර වස්තු නොව තමන්ගේ හිතේ හදාගෙන තිබෙන්නා වූ මේ උපාදාන හේතුව කියලා තේරුම් ගත්ත පුද්ගලයා තවත් එක් හේතුවක් හෝ චිත්තාභ්‍යන්තරයේ සංගවා ගන්නට කල්පනා කරන්නේ. ඔවුන්ට ඒවා ගැරණි හැවකටත් වඩා පිළිකුල් කියන්න ඕන. ඔවුන් බැහැර කරන්නමයි හදන්නේ. නමුත් ඒක වටහාගත් ආරි ප්‍රතිපදාවේ තියෙන දෙයක්. එතකොට මේ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? අලුතෙන් කෙලෙස් හටගන්නේ නැහැ. උපන් කෙලෙස් වල ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ හතරේ ගියත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔක්කොගේම යනවා. අන්න ඒකයි මට මෙතන කියන්න ඕන. ඔබට තේරෙන එකක් තේරුම් අරගෙන එක අනුගමනය කරන්න. එතකොට අනිත් සියල්ල ඒක සිද්ධ වෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37ම සම්පූර්ණ වෙන්නේ අන්න ඒ විදිහට එක ක්‍රියාමාර්ගයක් තුළ. එකයි කරන්න ඕන. අවබෝධයක් නැති අපි මේ සේරම පාඩම් කරන ලියනවා කියනවා පාඩම් කරනවා මුල ඉඳලා යන්න ඕන කියලා හිතන් ඉන්නවා. නමුත් පටිපදා සූත්‍ර 7 බැලුවොත් ඔය කියන විදිහට හැම එකේම මජ්ක්‍ධිම පටිපදාව මේ බෝධිපාක්ෂික ධර්ම 37 කණ්ඩායම් 7 ඔස්සේ ගලපලා තියෙන්නේ. හරි. ඒක තරමක් ඔබට තේරුම් ගන්න ලේසි වෙන්න පුළුවන්. මොකද උපන් කියන එක තේරෙන උපන් ලෝභය, උපන් ද්වේෂය, උපන් මෝහය අර නොසන්සුන් ස්වභාවය කටයුතු නොකොට ඒක සාමාන්‍යයෙන් මෙහෙම තේරුම් ගන්න ඕන කරුණක්. ඔය සංසුන් ස්වභාවයක විහාරස්ථානයක ඕක කරන්න දෙයක් නැහැ සංසුන්වයි ස්වභාවයෙන්ම. නමුත් තරඟයකදී පාසල් අධ්‍යාපනයේදී ශිෂ්‍යයාට ඉගැන්වීමේදී දරුවන් සැදීමේදී දේශපාලන මේ කාරණාවලදී තමයි මේ ගැටීම හටගන්නේ මමත්වයේ මූලික කොටගෙන. ඒ වායේදීම දුරදිග නොයා අවසන් කරන්නට අවශ්‍ය ඕනෑකමක් මේ මජ්ක්‍ධිම පටිපදා තියෙන අයට ඕනකමක් තියෙනවා. අනිත් පුද්ගලයා පරාජය කරන්නට උට රිදවන්නට නෙමෙයි. ඔවුනුත් අපත් දෙගොල්ලම දිනන්න පුළුවන් විදිහට මේ ප්‍රශ්නය සංසිඳවන්න. එතකොට එහෙනම් අපිට වෙනම වැඩක් කියලා නැහැ. වෙනම කැලේට ගිහින් කරන්න කියලා වැඩක් නැහැ. උපන් එක දුරු කරන්න ඕන උපදවා ගන්න නැතුව ඉන්න වෙනවා. මේ සඳහා දීලා තියෙන කාලය දවල්ද රැයද අනාගතයේද නැහැ. මේ සඳහා දීලා තියෙන මොහොත වර්තමානය. වර්තමානයේ Taman ජීවත් වෙන ශේස්ත්‍රය තුළ ඇසට කනට නාසයට දිවට ගැටෙන ආකාරයෙන් ඒවා ආශ්‍රයෙන්ම මේක සංසිඳුමේ පාරට හැරෙන්නේ මේ ආගාල්හ ප්‍රතිපදාවේ තිබෙන්නා වූ අසාරත්වය නිජ්ජමා ප්‍රතිපදාවේ තිබෙන්නා වූ කටුකත්වයේ තේරුම් අරගෙන මේ සඳහා අවශ්‍ය ධර්මයක් තේරුණාය. මජ්ක්‍ධිම ප්‍රතිපදාව යන ධර්මය තේරුණායනේ. මජ්ක්‍ධිම ප්‍රතිපදාව යන අයට අතීතය අනාගතය කියලා දෙපැත්තක් ගන්න බෑ. වර්තමාන මොහොතයි ගන්න පුළුවන්කමක් තියෙනවා. වර්තමාන මොහොතට කෘත්‍රිමව යමක් ගන්න බෑ. එන එකක් තියෙන්න පුළුවන්. එන එකේ දැවිල්ලක් ඇවිල්ලක් නැත්තම් සංසුන් නොනිසා දැන් හැදිලා අදිලා තියෙන්නේ. තවදුරටත් තියෙන දැවිලි කැවිලි හංගන්න පුළුවන්කමක් නෑ. එනවා ඒ ආවහම තමයි අවසන් කරන්න ඕන. ආවහම පස්සේ ගන්න ඉදිරියට තැබුවොත් අවසන් වෙන්නේ නැහැ. පැවැත්ම සඳහා කොටස්කරුවෙක් බවට පත් වෙනවා. අන්න ආවහම ප්‍රතික්‍රියා දක්වන්නට යන්නේ නැතිව මේ උපන් දේ දුරු කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි යමු ඊළඟ එකට. නූපන් කුසල් උපදවා උපන් කුසල් වැඩි දියුණු කරන්න ඕන. මජ්ක්‍ධිම ප්‍රතිපදාවේ මොනවද සිද්ධ වෙන්න ඕනේ? අන්න මේ පෘථග්ජන පුද්ගලයා අරමුණට තුළ රැවටි අරමුණේ ආස්වාදයෙන් ගමන යනවා. පෘථග්ජන පුද්ගලයාට සෝතාපන්න කියන වචනේදී සෝත ආර්ය අෂ්ටාංගික මාර්ගය ආපන්න පැමිණේ. ඇත්තට මේ සෝවාන් වෙනවා කියන වචනට මේ සමාජයේ හරියට අර්ථ විග්‍රහයන් තියෙනවා. පුද්ගලයා සෝවාන් වෙන්න මාර්ගඵලයක් ලබන්න යන්න කටයුතු කරනවා. කොයි විදිහේ කල්පනා කරනවද දන්නේ නැහැ. කයද සිතද එහෙම නැත්නම් කෙස්ද දත්ද මූණද ඇඳුද මොනවද මේ සෝවාන් වෙනවා ඇත්තේ? පුද්ගලයා සෝවාන් වෙනවාද පුද්ගලයා තුළ පුද්ගලයෙක් නොව ඇත්තේ ස්කන්ධ පංචකයක් බව තේරුම් අරගෙන ස්කන්ධ පංචකයේ ආත්මය සත්වයාට දුක හදන බව තේරුම් අරගෙන ස්කන්ධ පංචකයේ අනාත්මය සත්වයා දුකින් මුදවන බව තේරුම් ගැනීම සෝවාන් වීමද? අනේක සෝවාන් වලින් මොනවද ලබන්න පුළුවන්? මම නම් අහලා තියෙන්නේ මෙහෙමයි.
සෝවාන් ආදී මාර්ගඵල පිළිම ප්‍රත්‍යක්ෂ කටයුතු අමෘත මහා නිර්වාණ සම්පත්තිය. එහෙනම් සෝවාන් වීම යනු නිවන් ලැබීම. 100ක් නෙමෙයි එහෙම දෙයක් එහෙම සංසුන් බවක් තියෙන බව ප්‍රත්‍යක්ෂ වීම. අන්න ඒකට කියනවා නූපන් කුසල් උපදවීම කියලා. එහෙනම් ලෝභ දේශ මොහ ශේ කරගෙන යාමේදී ලෝභ දේශ මොහයන්ගෙන් දැවෙන්නේ නැති ස්කන්ධ පංචකයන් හටගෙන උපාදාන නොවි අවසන් වෙන තැනටපත් වෙන්න ගත්තොත් අර දැවිලි තැවිලි නැති අනුන්ට Taman රිදවන්ට කැමති නැති තත්වයකදී ඔහුට ලැබේවි සංසුන් බවක්. අන්න ඒක ධර්මයේ සරණින් ක්ලේශ ධර්මයන් පහවීමෙන් උපදවා ගත්තොත් එතකොට අපට ඒකට ලෝකෝත්තර ධානය කියන නම තියන්න පුළුවන්. ඒ සංසුන් ස්වභාවයේ කෙලෙස් යටපත් කරන උපදවා ගත්තොත් අපට ඒකට ලෝකෝත්තර ධානය හෙවත් මාර්ගඵල කියන්න බෑ. අපට ඒකට ලෞකික ධානය කියන්න පුළුවන්. දෙකේදීම ලබා තිබෙන්නා වූ සංසුන් භාවයේ වෙනසක් නැති බැවින් පෘථග්ජනයා සහ ආර්යයා මෙතනදී දෙන්නම විශේෂයෙන් බෞද්ධ කියලා කතා කරන්නා වූ පෘථග්ජනෝ මං සෝවාන් කියලා හිතයි. එනිසා මේ පදයට මේ කුසල් කියන පදයට පින් කියන අර්ථය ගන්න නැතුව මාර්ගඵල කියන අර්ථය ගන්න. එතකොට එහෙනම් පෘථග්ජන පුද්ගලයාට නූපන් කුසල් තියෙන්නේ තාම. එහෙනම් ඔහු නූපන් මාර්ගඵල උපදවා ගන්නට ඔහුට සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය යන කුමක්දයි වැටහිලා ඒ දෘෂ්ටි වලින් අත මිදෙන්න වෙනවා. නමුත් සක්කාය කියන එකට සත්කාය කියලා හතක් ගන්න එකයි සක්කාය කියන එකට මේකයි කියලා ගන්න එකයි මේ විවිධ විෂම මතිමතාන්තර තියෙන ලෝකේ අපි කොහොමද මේක තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ නම් කෙලින්ම උපදාන සූත්‍රයේ පංච උපාදානස්කන්ධයට සක්කාය කියන්නේ කියලා තියෙනවා. ධම්මදින්නාව ප්‍රකාශ කරනවා උපාදානස්කන්ධ හටගන්න හේතු වෙන පහට සක්කාය කියනවායි කියලා. ලස්සන වචනයක් ඒක. උපාදානස්කන්ධ පහ උපදින්න හේතු වෙන කාරණා පහ. කාරණා පහ පළමුව රූප වේදනා සංඥා සංකාර. පස්සේ ඊයක උපාදාන වෙන්නේ. ඒකත් අර්ථවත් බැලුවම රූප වේදනා සංඥා සංකාර පහ සක්කාය උපාදාන වුණාම දිට්ඨි. ඉතින් ඒකෙන් කියවෙන්නේ මව කුසින් බිහි වුණ තැනලා මැරෙන කල්ම මේක කෙනෙක් ඉන්නවා කියන එකද? අරමුණෙන් අරමුණට නේද සක්කාය දිට්ඨියට බැඳෙන්නේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් හේතු ඉතුරු වෙන එකට තමයි සක්කාය දිට්ඨියට බැඳෙනවා සතරට බැඳෙනවා කියන්නේ. අර අනාගත පැවැත්මකට හේතු ඉතුරු වීමට තමයි සංයෝජන වෙනවායි කියලා කියන්නේ. එහෙනම් අර අපහැරෙන්න ඕන නේද? අල්ලාගෙන වැඩෙන පාර වෙනකොට අපහැරගෙන යන පාරට සපත් වෙන්න ඕන නේද? මේ කරුණ තේරුම් ගන්නකොට එතකොට තමන් සම්බන්ධයෙන් කිසියම් බලාපොරොත්තු නම් තමන් කියන්නේ කය නෙමෙයි එතකොට. තමන් වෙන්නේ බලාපොරොත්තුවමයි. ඒ බඳු තත්ත්වයක් තුළ අර දහම් පෙළේ සඳහන් පරිදි නම් ස්කන්ධ පංචකයෙන් පංචකයට යමක් යන්නේ නැති බව දැනගෙන අල්ලා ගැනීම තුළ පැවැත්ම සිදු වූ බව තේරුම් අරගෙන අල්ලා නොගැනීමෙන් පැවැත්ම කැඩෙන බව. ඒක මොනම ශික්ෂාපදයක් තුලවත් කරන්න බැරි බව තේරුම් ගත්තාම ඔය මජ්ක්‍ධිමා ප්‍රතිපදාවේ විතරයි ඒක තියෙන්නේ කියලා අන්න ශික්ෂාව සීලබ්බත පරාමාසයක් දුර වෙලා යන්න පුළුවන්. අපට මේ සිදුවෙන සිද්ධිය වෙන්න පුළුවන් විදිහක් තේරුම් ගන්න. ඒක පුද්ගලයෙක් වශයෙන් ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අරමුණ වල තමයි අපි බැඳෙන්නේ. අරමුණට පැමිණෙනවට මොකද්ද කියන්නේ? අරමුණ මමත්වයට පැමිණෙනවට සක්කාය දිට්ඨියට පැමිණෙනවා. පැමිණෙන්න එපා කියලා කොහොමද දේශනා කරලා තියෙන්නේ? අත්තානු දිට්ඨින් වූහච් සක්කාය දිට්ඨියට නොපැමිණෙමින් මායාව පරාජය කරන්න. අර සක්කාය දිට්ඨිය කියන්නේ මේකයි නම් ජීවිතේ එක සැරේන්න පැමිණෙන්නේ. නමුත් නැවත නැවතත් මේ අවස්ථාව උදා කරගෙන නොපැමිණීම තුළින් මොකද වෙන්නේ? අර අනාගත ඵල උපදින හේතු ඉතුරු නොමින් නිමා වෙන එක නේද? එහෙනම්
සෝවාන් වීමත් සමග නිවන් දැක්ක බුදුන් දැක්කා කියන එකේ තේරුම මොකක්ද එහෙනම්? මාර්ගඵලය කියන එකේ තේරුම නිවන් අවබෝධ වීම නේද? වෙන මොකවත් පදවියත් ආනන්තරයක් උපාධියක් ලැබීම වගේ එකක් නෙවෙයි නේද? මිනිසා සතුව පවතිනා වූ මෙහෙම උත්තරීතර සෝයක් සැනසීමක් තියෙනවා. ඒක තමන් මේ කෙලෙස් ප්‍රහීන වීම තුළ දුටුවයි කියන කෙලෙස් යටපත් කිරීම තුළ දකින්න එක ඕක වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සරලා අත්කල මත අනුയോഗයෙන් හදාගත්තා වූ ලෞකික මාර්ගයේ ප්‍රතිඵලයක්. වර්තමානයේ සමාජයේ ධර්මයේ ගැඹුර නොයැටෙන තුරු ලෞකික මාර්ගයේ සහ ලෝකෝත්තර මාර්ගයේ වෙනම වෙන් කරගන්න බෑ. සුදු ඇඳුමින්ම සිවුරෙන්ම ලෞකික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගය කියලා හිතාන නැත්තම් පැවිදි වෙලා උපසම්පදා වෙලා උපාසිකා වෙලා කියලා හිතාගෙන මේ ලෞකික මාර්ගයේ යන අය කොපමණක් මේ සමාජයේ ඉන්නවද? Taman හිතන් ඉන්නවා Taman බුදුන් වදාළ මාර්ගය යන්නේ කියලා. නමුත් සංස්කාරයන්ගේ අනික් දුක්ඛ අනාත්මය මරණ සතිය එහෙම නැත්නම් සතිය පාවිච්චි කරන බොජ්ජංග වැඩෙන හැටි මොනවා හරි ධර්ම කාරණයක් තුළ ස්කන්ධ පංචකයේ උදේවැය සමුදේවැය ශේෂ නිරෝධය අවශේෂ නිරෝධය මේක තේරුම් ගත්තේ නැත්නම් වෙන පාරකින් යන්නේ. අන්න දැන් අපට එහෙමනම් අර උපන්න කුසල් දුර වෙනකොට නූපන්න කුසල් නූපදිනකොට ඊළඟට දොර ඇරෙනවා නූපන් කුසල් උපදින්න. එතනත් ඉවර නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කඩාගත් පුද්ගලයා අරමුණෙන් අරමුණට කාමරාගයේ ව්‍යාපාදේ එන්න ඇරලා අනාගත ඵලයක් උපදින්න හේතු නොතර මෙන් අවසන් කරනවාට කියනවා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භවං ගමේති. එතකොට එහෙමනම් ක්ලේශ ධර්මයන්ගේ ස්වභාවය තුනී වීගෙන යනවා කාමරාග ව්‍යාපාද. එතකොට එහෙනම් ඊට පස්සේ සෝවාන් මාර්ගයෙන් පස්සේ ඵලයෙන් පස්සේ සකෘදාගාමි ඊළඟ නූපන් කුසලයේ උපදින හැටි. අර ව්‍යායාමයෙන් නිකම් බෑ. අර අත්තාන දිට්ඨින් ඌහච්ච නැත්තම් සක්කාය දිට්ඨියට නොපැමිණීමට දරන උත්සාහය තුලින්ම මේ නූපන් කුසලයේ උට හඳුනා ගන්නට ලැබේවි. ඒ සඳහා තිබෙන වචන ටිකකුත් තියෙනවානේ. අසම්මෝසාය රිතියෝ බියෝ භාවාය වේපුල්ලාය පාරිපූර්යාය භාවනාය අර ඒක විනාශ නොවීම පිණිස ඒක ස්ථිර භාවයේ පිණිස ඒ විපුලත්වයේ සඳහා බහුලත්වයේ සඳහා ඡන්දං ජනේති කැමැත්තක් හට ගන්න ඕන වායමති උත්සාහ කරන්න ඕන විරියං ආරභති වීරිය කරන්න ඕන සිත එවෙන යොදන්න ඕන අර බලන්න මේ සංසුන් සුවය නැත්නම් මේ සල්ලේකයෙන් ලැබෙ සංසිඳීමෙන් ලැබෙනා වූ දැවෙන්නේ නැති ස්වභාවය පිළිබඳ ඉඟිය වැටුණ පුද්ගලයා ඒක 105ක් අයිති කරගන්න වෙනකොට 10ක් 15ක් දක්වා අධිකින් දිගටම සම්පූර්ණයෙන් අයිති කරගන්න පාරේ යන්න මහන්සි වෙන්නේ නැද්ද? දැන් එතකොට එහෙනම් මේ නූපන් අකුසල් නූපදින්නේ උපන්න අකුසල් දුරු වෙන්නේ මේ කියන එක ආර්ය මාර්ගයේදී. මේ කෙලෙස් නැසෙනවට කියන පදයක් මේක. කෙලෙස් නැසෙනවට ලැබෙනා වූ මාර්ගඵල පිළිවෙලේ මාර්ගඵල වලට තමයි නූපන් කුසල් උපදිනවා උපන්න කුසල් වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ. අන්න සකෘදාගාමී වුණා නම් උපන් කුසලයේ වැඩි දියුණු වෙනවා. සකෘදාගාමී පුද්ගලයා තවදුරටත් මේ කාමරාග ව්‍යාපාද අරමුණට රැවටෙන්නේ නැතුව තුනී කරනකොට කාමරාග ව්‍යාපාද තුනී විනාශ වෙනකොට තවත් නූපන් කුසලයක් උපදිනවා. දැන් අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කියන පදයට යොදා තිබෙන අර්ථය පැහැදිලි වෙනව නේද ඔබට? තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට මේ ක්‍රියාමාර්ගයේ යනකොට ආය සතිපට්ඨානෙ වෙනම හොයන්න ඕන නැහැ. ආය සතර ඉරිදිපාද වෙනම හොයන්න ඕන නැහැ. ආය පංචේන්ද්‍රිය වෙනම හොයන්න ඕන නැහැ. ආය පංච බල වෙනම හොයන්න ඕන නැහැ. ඕකෙදීම සද්ධාවිලි සති ඉන්ද්‍රිය වැඩෙනවා. සද්ධාවිරි සති බල වැඩෙනවා. සති ධම්මවිචේ විරිය ප්‍රීති වැඩෙනවා. අන්න ඒක තමයි විතර විශේෂයෙන් තේරුම් ගන්න ඕන. මේ සූත්‍ර හත තුලින් තේරුම් ගන්න ඕන. Taman තේරුම් ගත්ත එක ක්‍රියා මාර්ගයක් තුළ සම්පූර්ණ බෝධිපාක්ෂික ධර්ම සියල්ල වැඩෙනවා කියන එක තථාගතයන් වහන්සේ මේ සූත්‍ර තුල පෙන්වලා තිබෙනවා.
මයික යලි යලිත් කියන්නේ මේ සමාජයේ මේ 37ම පාඩම් කරන 37ම වඩන්න ඕන පඩිපෙළෙන් පඩිපෙළට යන්න ඕන කියලා කල්පනා කරන නිසා. ඉතින් එතනින් එහා පැත්තට මේ ප්‍රතිපදාවේ ආපන්න පැමිණි ආරි මාර්ග පැමිණි ඒ පුද්ගලයා මේ සංසිඳුන ස්වභාවයේ තිබෙන්නා වූ සැනසීම ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසානම් වූ ලෝක ධර්මතාවයන් ඔහුට තර්ජනය කරන විට බුදුරජාණන් වහන්සේට බමුණෝ බැනලා ගහන්න හැදුවා වගේ මිනිමරුවෙක් කියලා චෝදනා කරද්දී උන්වහන්සේට නොසලී ඉන්න පුළුවන් වුණා වගේ බාර ගැනීමෙන් ඇතුළත මතුවෙන්න ලෝභයක් ද්වේෂයක් මෝහයක් නැති විට ඇහෙනවා පමණයි ඇහිම් බාර ගන්නෙක් නැහැ. කොතරම් මේ අවුල් සහගත මිනිසුන් ඇනුම් පද කියන සමාජයේ මේවා බාර නොගැනීම තුළින් Taman වික්ෂිප්ත භාවයට පත් නොවීන්ට පුළුවන් සැනසීමක් මේ තුළ ලබා දෙන බව පැහැදිලි වෙනකොට ඒ උපදවා ගන්නට අකමැති වෙන්නේ කවුද? ඉතින් මේ පිළිබඳ උදන් ගැනීම තියෙනවා. වේරිනේසු මනුස්සේසු විහරාමා වේරිනෝ. වෛරයේ උත්සාහ මිනිසුන් අතර ඒ බඳු වෛරයක් නැති අපි සුවසේ ජීවත් වෙමු. උස්සුකේසු මනුස්සේසු විහරාම අනුස්සුකෝ. පංචකාමීම ලබන්න උත්සාහ කරන මිනිසුන් අතර ඒ පිළිබඳ තරගයක් නැති අපි සුවසේ ජීවත් වෙමු. අන්න ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝභයේ දේශේ මෝහයේ සංසිඳීමෙන් ලැබෙන දෙය තමයි මේ සෝය කියලා පෙන්ලා තිබෙන්නේ. සමහර විට එය ධර්මයේ වෙන්න බැරිද? සමහර විට එය නිර්වාණය වෙන්න බැරිද? සමහර විට ඒටයි බුදුන් කියන්නේ වෙන්න බැරිද? ස්ථිර වශයෙන් නොකිය වෙන්න බැරිද කියලා කියන්නේ තවත් ඉස්සරහට තියලා. එහෙමයි අපේ දැනුම පුළුල් වෙන්න ඕන. මේ අපි හැඟීමක් හිතට අරගෙන තමන්ට අහිත පිණිස අනුන්ට අහිත පිණිස කටයුතු කිරීම සහ තමන් මානසික විඳීම කියන මේ කාරණා ධර්මයේ නැති පුද්ගලයාගේ හදවතේ තියෙන්නේ. ඒ වද වේදනා දෙන්න යන්නේ නැත්නම් එතකොට ඒ බඳු දේවල් දෙන්නේ නැති අය මානසික නැද්ද? තවත් කවුරුවත් පා ගන්න, පහර ගන්න, පරාජය කරන්න, රිද්දවන්න, වංචනා කරන්න මේවට යන්නේ නැහැ නේද? අනේකයි මම කියන්නේ මිනිස් සමාජයේ මේවා සය කරන වර්තමානයේ හැදුනහම තමයි සාධාරණ සමාජයක්, දැහැමි සමාජයක්, සංසුන් සමාජයක්. මැරිලා මේක ලැබුවට හරි අනාගත බුදුන් වහන්සේ ලබා දෙනවා පොරොන්දු අපිට කළාට හරි මේක හමු වෙන්නේ නැහැ. අන්න ඒකයි බුදුසමයෙන් අපේක්ෂිත සමාජයේ ධර්මයේ සරණින් තොරව ස්ථාපිත කරන්න බැරි. ඒ ව්‍යාජ රංගනයක් විතරයි ඒ විට. නළුවෙක් යම්කිසි චරිතයක් රංගන යනවා. එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් ජීවත් වෙනවා. ඔහු මිය ගියන් පස්සේ ඔහුගේ චරිතයට කෙනෙක් පණ දෙනවා. එතකොට ඒක ව්‍යාජ රංගනයක් නෙවෙයිනේ. ඒ වගේ මේ සැබෑ මනුස්ස ස්වභාවයක් ඉස්මතු වෙනවා. මේ ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නම් මේ ෂය ප්‍රතිපදාව තුළ. ඒක හොඳට ගැලපෙනවා අපි කතා කළා වූ අකුසලයෙන් වෙන්වීමේ කුසලයේ කියන අර්ථයට. එහෙනම් තවත් එහාට කාමරාග ව්‍යාපාද තුනී වීමේදී විනාශ වීමේදී තවදුරටත් මේ නිවෙන ස්වභාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂ භාවය මේ මාර්ගයේ ලැබෙන ඵලයේ වශයෙන් නිවන ලැබෙන්නේ වෙන මොකක්වත් ඵල ලැබෙන්නේ නැහැ. මෙතනින් එහාට සමාජය ගමන් කරලා තියෙන පාරේ යන්න මහන්සි වෙන්න එපා. ඊතර සංයෝජන පහ කැලේට ගිහින් උපදවාගෙන ආපහු කඩන්න හිතන්නේ නැතුව කාමරාග සීල සූත්‍රයේ සඳහන් පරිදි ගත්තාම පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්මේ තේරුම් ගැනීම සෝවාන් වීම නම් තවදුරටත් උපාදානස්කන්ධය දුක්ඛන බලවල සකෘදාගාමි අනාගාමි රහත් වෙන්නෙම පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්මේ බැලීමෙන් නම් කේමක භික්ෂූන් වහන්සේ පැහැදිලි කරලා දාලේ කාමරාග ව්‍යාපාද වෙනසෙන් පස්සේ රහත් බවට පත්වීම සඳහා පවතින්නේ සානාගාමි සහ රහත් අතර මම ලෝභ නැති ද්වේෂ නැති මෝහය විතරක් බව පෙන්වලා තිබෙනවා නම් අයේ මෝහයට විතරයි කැඩෙන්න ඕනේ. ඒකත් අයින් වෙනකොට තමයි ඊතුරු කුසලයක් හම්බ වෙන්නේ. එහෙනම් මේ කුසලස්ස උපසම්පදා කුසල සම්පූර්ණ වීම කියන එකෙන් පෙන්වන්නේ මට පේන්නේ බුද්ධත්වයේ රහත් බවට පත්වීම තුළ තමයි සම්පූර්ණ කුසලය හම්බ වෙලා තිබෙන්නේ. එතකල්ම ව්‍යායාමය කරන්න තියෙනවා. අන්න එතකොට එතනින් එහා පැත්තට සියල් ආපහු ඔහුට තේරෙනවා. khīnā jāති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත් ආයති අබ්බඤ්ඤාසි කියලා.
කළ යුතු සියල්ල අවසාන වෙනවායි කියන එක. එහෙනම් අපට කළ යුත්තක් බුදු සමයේ පවරලා තිබෙනවා. අර පෘථග්ජන පුද්ගලයා බණහලා ගෙදර ගියාට මෙහෙම කළ යුත්තක් තියෙනවා කියලා කල්පනා කරන්නේ නැහැ. ඔහු තම තමන්ගේ වැඩවල යෙදෙනවා. ලෝභ දේශ මොහ පෝෂත් කරමින්. ඒ නිසා මේ ලෝභක්කය දේශක්කය මොහක්කය ප්‍රතිපදාවේ කෙනෙක් ජීවත් වෙන ගමන් හැසිරෙනකොට කියනවා පටිසෝතගාමී කියලා. පටිසෝතගාමී පුද්ගලයාට මේ මාස ෂේ වෙනකොට තිබෙනා වූ සංසුන් සෝය ධාන කුසල් වල සංසුන් බව නෙමෙයි. ඒක නැති වෙනවා විනාශ වෙයි යනවා. ඒක යටපත් වෙලා තියෙන දෙයක්. මේක සංසිඳීමෙන් ලැබෙන සෝය නිසා ඒකට සල්ලේක කියලා කියනවා. ඒ නිසා ඒකට කියනවා ඒවා සංසිඳීමෙන් ලැබෙන සුඛය හෙවත් සල්ලේක විහරණය කියලා. නිසා බුදු සමය තුළ දිට්ඨ ධම්ම විහරණය සහ දිට්ඨ ධම්ම සුඛ විහරණය සහ ශාන්ත විහරණය අන් අය සතු අන්‍ය ආගමිකයන් සතු සමාධියක් වශයෙන් පෙන්වන්නේ. විශේෂයෙන් අත්කල මතානුයෝගීන් සතු. බුදුරජාණන් වහන්සේ මේ ලෝභ දේශ මොහ සංසිඳවා ගැනීම වාසය කරන එක සල්ලේක විහරාමි කියලා පෙන්වලා තිබෙනවා. ඉතින් අපිට සල්ලේක ප්‍රතිපදාවක් ධර්මය තුළ පෙන්වන්නේ. එහෙනම් මේ හටගත්ත දේවල් අනාගත ඵලයක් ඉතුරු නොවෙන්න අවසන් වෙන්නට අපට උත්සාහයක් තියෙන්න වෙනවා. ඒක තමයි සතිමත් වීම. ඒක තමයි වීරිය. ඒක තමයි අප්‍රමාද. ඒක තමයි අනිත්‍ය බැලීම. ඕනේ වචනකින් ගන්න. පටිසෝතගාමිත්වය කියන්නේ ඒකනේ වැඩෙන පැත්ත වෙනුවට ෂේ වෙන පැත්තට යන එක. එහෙනම් අපිට මේ පටිපදා සූත්‍රයේ ආගල්ල ප්‍රතිපදාව gedara තියෙන தත්ත්වයේ තේරුම් ගන්න නිජ්ජමා ප්‍රතිපදාව එදා තිබුණ එකක් කරනවා අදත් යම් යම් මට්ටමේ තිබෙනවා ධර්මයේ තේරුම් ගත්තේ නැතුවම ඒකෙන් හම්බ වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට ස්ත්‍රී පුරුෂ කිහිපැදි ભેදෙන්තරෝ මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් එක අංගයක් තෝරාගෙන මජ්ක්‍ධිම ප්‍රතිපදාවේ යන්න පුළුවන්. එකක් වැඩිමින් සියල්ල වැඩෙනකොට ඔහුට මේ නිස්කලංක ස්වභාවයේ සංසිඳන ස්වභාවයේ තිබෙනා වූ උත්තරීතර සැනසීමේ අවේදිත සෝය කියන එකේ තේරුම විඳීමක් නැහැ කියන එක නෙමෙයි. ඒ විඳීම බාර ගන්නෙක් නැහැ කියන එක. අනිත්‍ය ලෝභයේදි දේශයේදි මොහයේදි මට වුණා කියලා බාර ගන්නවානේ. අනේ බාර ගැනීමක් නැති එක තමයි මෙතන අවේදිත කියලා කියන්නේ. අවේද සෝයක් ඇත. එබැවින් මේ කරුණ තේරුම් අර ගැනීම තුළින් තවදුරටත් ධර්ම ශ්‍රවණයකට ඉහාත්ම වශයෙන් මේ ජීවිතයේදීම තේරුම් ගත යුතු සාක්ෂාත් කරගත්තු ආબોධ කරගත්තු අනුගමනීය ප්‍රතිපදාවක් බුදු සමය තුළ විස්තර වෙන බව තේරුම් අරගෙන ඒ අනුගමනීය ප්‍රතිපදාවට පත් වෙන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම අද ධර්ම දේශනාවත් මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං